ඒකේ මුලින්ම තියෙන අකුණු ක්‍රියාකාරී වෙන මාස. සාමාන්‍ය අකුණු කියන ඒවා වැඩිපුරම ඇති වෙන්නේ මාර්තු අප්‍රේල් මාසවල. මේ අපි කියන්නේ බක් මහ අකුණු කියලා. අවුරුදු කාලයට කොහොමද අකුණු ගන්න වැඩි. ඊට අමතරව ඔක්තෝබර් නොවැම්බර් වගේ මාසවල අකුණු ක්‍රියාකාරීත්වය වැඩි. අපි ඒ කාල සීමාවට කියන අන්තර්මෝසම් කාල සීමාව. සාමාන්‍යයෙන් තියෙන නිරිත දිග මෝසම්, ඊසාන දිග මෝසම් කියන ඒ වගේන් තමයි වැඩිපුරම අකුණු සිදු වෙන්නේ. මෙතන විතර කාල දෙක ලියා ගන්න ඕනේ. මාර්තු අප්‍රේල් මාසවලයි ඔක්තෝබර් නොවැම්බර් මාසවල. දැන් නම් මේවා පොඩ්ඩක් රටාවල් වෙනස් වෙලා තියෙනවා. අකුණු ගන්නට මාර්තු අප්‍රේල් මාසවල තමයි නිරිත දිග මෝසම් තියෙන්නේ. ඔක්තෝබර් නොවැම්බර් මාසවල ඊසාන දිග මෝසම් තියෙන්නේ. මේ කාල සීමාවට අපි කියන අන්තර්මෝසම් කාල සීමාව කියලා. ඒ කාලෙට අකුණු අනතුරුත් වැඩිපුර වාර්තා වෙනවා. මෙම අන්තර්මෝසම් කාල සීමාවලදී පොළොව ආසන්නයේ වායුගෝලයේ උෂ්ණත්වය වැඩි, සුළං හැමීම අඩු. එවිට වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. මෙලෙස ඉහළ නගර ජල වාෂ්ප සිසිල් වීම සිදු වෙලා ජල වාෂ්ප සිසිල් වෙලා වලාකුළු හටගන්නවා. අකුණු ඇතිවීමට වැඩියෙන්ම දායක වෙන්නේ මෙතන මේ රූපෙ පෙන්නලා තියෙන්නේ කැටි වැහි වලාකුළු කියන්නේ. මේවා තිබුණොත් තමයි අහසේ වැස්සක් ළඟයි කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඒ රහස නිරීක්ෂණය කරාම කැටි වැහි වලාකුළු තියෙනවා නම් වැස්සක් ළඟයි කියලා තීරණය කරන්න පුළුවන්. රූපෙත් නම් කරගන්න කැටි වැහි වලාකුළු. මෙම වලාකුළු සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ සිට මීටර් 15000 කිලෝමීටර් 15ක් විතර ඉහළින් තමයි පිහිටුවේ. වලාකුළු තුල හිම මේ කැටිවැය වලාකුළු හඳුනගන්න ලේසි මේ කිනිහිරයක් වගේ හැඩයක් තමයි තියෙන. උඩ ප්‍රදේශයේ පැතලි වෙලා පල්ලෙහාට කිනිහිරයක් වගේ දිස්සෙනවා. වලාකුළු තුල හිම ස්පටික සහ වලා දියරොන් නැත්නම් ඊටාම සියුම් ජල බිඳු තියෙන වලාකුළු තුලින් පහළ සිට ඉහළට වේගයෙන් සුළං හමාගෙන යනවා. මේ නිසා හිම ස්පටික සහ වලා දියරොන් එකිනෙක ඇතිල් වීම සිදු වෙනවා. මේව ඇතිල් වුණාම ස්ථිති විද්‍යුත් ආරෝපණ කිරීමක් වෙනවා. 7 වසරේ වලට තිබ්බ ස්ථිති විද්‍යුත් ආරෝපණ මොනවා හරි දෙකක් ස්පර්ශ වෙනකොට ස්ථිති විද්‍යුත් ආරෝපණ කියන එක. ධන සහ ඍණ යනුවෙන් ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් කැටිවැහි වලාකුළුක මේ ඉහළ ප්‍රදේශයේ පෙන්වලා තියෙන්නේ ධන වශයෙන් ආරෝපණය වෙනවා. පහළ කොටස නම් ඍණ වශයෙන් ආරෝපණය. ඒක මෙන්න මේ ධන සහ ඍණ අතර තමයි විද්‍යුත් විසර්ජනය වීම ඇති වෙලා අකුණු කියනවා ඇති වෙනවා. මේකේ රූපේ නම් කරගන්න ඕනේ. කැටිවැහි වලාකුළුක ආරෝපණ පැතිරිලා තියෙනවා. වලාකුළු තුළ ඇති වාතය කියන්නේ විද්‍යුත් පරිවාරකයක්. වාතය තුලින් විදුලිය ගමන් කරන්නේ. එබැවින් වාතය ඔස්සේ පහසුවෙන් විදුලි ආරෝපණ ගමන් නොකර. මේ නිසා වලාකුළේ ඉහළ සහ පහළ කොටස්වල අතිවිශාල ආරෝපණ ප්‍රමාණයක් රැස් වෙනවා. මෙලෙස අතිවිශාල ආරෝපණ ප්‍රමාණයක් එක්රැස් වූ විට වාතය තුලින් වුවද විදුලිය ගලා යන අවස්ථාවක් එළඹෙනවා. එවිට ආරෝපණ පැනීමක් හෙවත් විදුලි විසර්ජනයක් සිදු වෙනවා. මේ සංසිද්ධියට අපි අකුණක් කියලා කියනවා. ඒ සාමාන්‍ය පරිවාරකයක් තුලින් විදුලිය යන්නේ නැහැ. හැබැයි ලොකු විභවාන්තරයක් වෙනකොට මේ පරිවාරකයක් තුලින් වුණත් විදුලිය ගමන් කරන අවස්ථාවක් එනවා. ඒකට ලොකු වෝල්ටේජ් එකක් ඕනේ. සාමාන්‍ය මිලියන 10ක විතර වෝල්ටේජ් එකක් අකුණක් ඇතුලේ තියෙනවා. මේ වගේ ලොකු වෝල්ටේජ් එකක් කරනකොට විදුලි ආරෝපක පැනීමක් නැත්නම් විසර්ජනයක් සිදු වෙලා අපි දැන් ඔය බැටරියක් අරගෙන ධනයි ඍණයි එකට තියලා වයර් දෙක ගෑවුවොත් කුලිඟු පනින් අන්න ඒ වගේ තමයි දැන් බැටරිය කරන් තියෙන වෝල්ට් 12 වගේ පොඩි කරන්ට් එකක්. ඒ වගේ වෝල්ට් මිලියන 10ක විතර ලොකු කරන්ට් එකක් තිබ්බම එතකොට ලොකු ශබ්දයකට එක්ක විද්‍යුත් විසර්ජනය වීම සිදු වෙනවා. එතකොට තමයි කියන්නේ අකුණක් ඇති වෙනවා.
ඊට පස්සේ මේ අකුණු ඇති වෙන ස්ථානය නැත්නම් ආරෝපණ පැනීම සිදුවන ස්ථානය අනුව අකුණු වර්ග තුනක් හඳුනාගෙන තියෙනවා. සමහර ඒවා වලාකුළක් ඇතුළෙම වෙන්න පුළුවන්. ආරෝපිත වලාකුළක් ඇතුළෙම විද්‍යුත් විසර්ජනය වීම වෙලා අකුණු ගහනවා නම් අපි ඒවට කියනවා වලා අකුණු කියලා. වලා අකුණු කියන ඇති වෙන්නේ වලාකුළක් නැතුව. ඊට අමතරව සමහර අවස්ථාවල වලාකුළේ ඉඳන් වාතයට එළියට විද්‍යුත් විසර්ජනය පැනීමක් සිදු වෙනවා. අපි ඒවට කියනවා වා අකුණු කියලා. තවත් සමහර අවස්ථාවල මේ බලාකුළෙන් පනින ආරෝපණ පොළොවටම ගමන් කරනවා. අන්න එහෙම වෙනකොට අපි ඒවට කියනවා පෘථිවි අකුණු. මේ පෘථිවි අකුණු වලින් තමයි අපිට ගොඩක්ම හානි සිදු වෙන්නේ. අනිත් ඒවා නම් අහසෙම ඇති වෙලා නැති වෙලා යනවා. පෘථිවියට මේවා આવොත් තමයි අපේ දේපල හානියක් ජීවිත හානියක් වෙනත් වෙනවා. ආරෝපිත වලාකුළක් ඇතුළත ප්‍රදේශ දෙකක් අතර හෝ වෙනස් වශයෙන් ආරෝපිත බලාකුළු දෙකක් අතර වෙනවා අපි ඒවට කියනවා වලා අකුණු. අර මේ වලාකුළේ ඉඳන් එළියට පෘථුවියට මෙන්න නැතුව වලාකුළේ ඉඳන් එළියට වායු ගෝලයට විසර්ජන ආරෝපණ පනිනවා අපි ඒවට කියනවා වා අකුණු. මේ දෙකෙන් අපිට එච්චර ලොකු හානියක් නැහැ. මෙන්න මේ පෘථිවි අකුණු කියන ඒවාෙන් තමයි අපිට ලොකු හානියක් සිදු වෙන්නේ. වඩාත්ම හානිකර අකුණු වර්ගය වෙන්නේ පෘථිවි අකුණු කියන්නේ. ආරෝපිත වලාකුළක් පොළවේ යම් ස්ථානයක ඉහළින් පවතින විට වලාකුළේ පහළ කොටස තියෙන මේ ඍණාරෝපණ තියෙන මෙන්න මේ ඍණාරෝපණ පොළවේ තියෙන ධනාරෝපණත් එක්ක පැනීමක් සිදු වෙනවා. මේකට අපි කියනවා පෘථිවි අකුණු. පනිනවා කියන්නේ මේ ඍණාරෝපණ කියන්නේ ඉලෙක්ට්‍රෝන. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන භූගත වෙන එක තමයි ඉලෙක්ට්‍රෝන භූගත වෙනකොට අපි කියනවා පෘථිවි අකුණු. සාමාන්‍යයෙන් පෘථිවි අකුණක ගම වෝල්ටේජ් එක ගොඩක්ම වැඩි මිලියන 10ක විතර වෝල්ටේජ් එකක් තියෙනවා. වෝල්ට් මිලියන 10ක්. ඒකෙදි ලොකු ධාරාවක් හදනවා සාමාන්‍යයෙන් ඇම්පියර් 25000ක වගේ අතිවිශාල ධාරාවක්. දැන් අපේ ගෙදරට එන කරන්ට් එක වෝල්ට් 230යි. ධාරාව නම් ඇම්පියර් 0.1. සාමාන්‍ය ගෙදර කරන්ට් එක වැදුනත් අපිට තේරෙනවනේ ලොකු බලපෑම. ඒතර මේ වගේ පාරවල් වල එහෙම යන්නේ වෝල්ට් 430 යනවා වෝල්ට් 11000වත් වයර් වල යනවා. ඒතර ඒ වගේ ධාරාවක් වැදුනොත් සාමාන්‍ය මිනිහෙක් වුණත් පිච්චිලා යන්නත් පුළුවන්. සත්වයේ වවුල් වලින් එල්ලිලා නැරෙලා. ඒකෙත් තියෙන්නේ වෝල්ට් 11000ක් විතර ඒ පාරයෙන් කරකලා ඉන්න එක තියෙනවා. ඒතර මේ අකුණක තියෙනවා වෝල්ට් මිලියන 10ක්. ඒතර මේකක් වැදුනොත් එහෙම මිනිහෙක් නම් එතනම පිච්චිලා අළු වෙලා යනවා. හරක් එහෙම මැරිලා ඉන්න අකුණු ගහනවා. එතකොට මේ ලොකු බලපෑමක් මේ අකුණු වලින් තියෙනවා. මෙතරම් අධික විද්‍යුත් ධාරාවක් ඉතා කෙටි කාලයක් සාමාන්‍යයෙන් මිලි තප්පර 10ක විතර ඉතාම කෙටි කාලයකදී වාතය හරහා ගලා යන විට වාතයේ ඉතා අධික උෂ්ණත්වයක් ඇති වෙනවා. වාතය ඉක්මනට රත් වෙනවා මේ වගේ ලොකු වෝල්ටේජ් එකක ක්ෂණිකව ගමන් කරනවා. එම උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක වලින් 30000ක් විතර. ජලය නටන්නේ සෙල්සියස් අංශක 100 සෙල්සියස් 30000ක් කියන්නේ ඉතාම අධික උෂ්ණත්වය. මේක හරියට සූර්යාගේ මතුපිට උෂ්ණත්වය වගේ 5 ගුණයක්. සූර්යාගේ අභ්‍යන්තර උෂ්ණත්වය නම් ඊට ගොඩක් වැඩි. සූර්යාගේ සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් 6000ක් විතර. ඒකට ඒ වගේ 5 ගුණයක් විතර වෝල්ටේජ් එකක් මේ උෂ්ණත්වයක් මේ වගේ ලොකු වෝල්ටේජ් එකක් වායු ගෝලයෙන් යනකොට ඇති වෙන්න පුළුවන්. මේ රූප සටහනේ පෙන්වලා තියෙන්නේ මේ බලාකුළේ තියෙන ඍණාරෝපණ ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඒවා භූගත වෙන්න පොළව ධනාරෝපණ විදිහට හැරෙනවා. මේක රූප සටහනක් නම් කරගන්න බලාකුළේ ඍණාරෝපණ නිසා පෘථිවියේ ධනාරෝපණ තියෙනවා.
අකුණක අධික උෂ්ණත්වය නිසා විද්‍යුත් ධාරාව වටා ඇති වාතය ක්ෂණිකව ප්‍රසාරණය වෙනවා. පතිඤ්ඤ කරලා පුපුරනකොට ඒක ඇතුලේ පොඩි වායු පරිමාවක් හිර කරලා තියෙන මැටි ගුලියක් ඇතින්නාල වෙඩි බෙහෙත් වලට යටින් පොඩි වායු පරිමාවක් හිර කරලා තියෙනවා. අර වෙඩි බෙහෙත් එක ගිනි ගන්නකොට එකපාරට රත් වෙලා ඒක ගිනි ගන්නකොට ඇතුලේ තියෙන වාතය ක්ෂණිකව ප්‍රසාරණය වෙලා තමයි ශබ්දයක් වෙන්නේ. දැන් ඒ වගේම තමයි මෙතන අකුණ ගන්නකොට ලොකු උෂ්ණත්වයක් එක්ක ලොකු විදුලි ධාරාවක් පිට වෙනකොට වාතය ශනිකව ප්‍රසාරණය වෙනවා. රතිඤ්ඤ කරලක් ඇතුලේ වගේ වෙනවා. එතකොට ඒ ප්‍රසාරණයත් එක්ක ඇති වෙන කම්පන නිසා ලොකු දවන තරංගයක් ඇති වෙනවා. ඒක තමයි අපි විදුරුම් හඬ කියන ශබ්දයක් අපිට එන්නේ. ඒතර මේ අකුණු ගන්නවත් එක්කම තමයි විදුරුම් හඬ එන්නේ. මේ දෙකම එකට වෙන්නේ. නමුත් අපිට සාමාන්‍යයෙන් මුලින් මේ එලියක් පෙන්ලා පස්සේ තමයි මේ ශබ්ද එන්නේ. ඒකට හේතුව නෑ අකුණකදී ආලෝකය දවන්නේ එකපාරට නිකුත් වෙනවා. මේ වායු ප්‍රසාරණයත් එක්ක ශබ්ද තරංගය ඇති වෙන එකයි අකුණ ඇති වෙන එකයි දෙකම එකට වෙන්නේ. හැබැයි අපිට මේ ආලෝකය කලින් තියෙනවා. ඒකට හේතුව තමයි ධ්වනියට සාපේක්ෂව ධ්වනි තරංග වලට සාපේක්ෂව නැත්නම් ශබ්දයේ වේගයට සාපේක්ෂව ආලෝකයේ වේගය ඉතාම අධිකයි. ඒ නිසා අපිට ආලෝකය මුලින් නිරීක්ෂණය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආලෝකයේ වේගය ගත්තොත් 3.8ක් විතර තප්පරයට දෙකට. 3.8ක් මෙච්චර තමයි තප්පරයකට දෙකට. මේ වගේ වේගයක් අපිට හිතා ගන්නත් බැරි තරම් වේගයක්. ලෝකේ වේගයෙන්ම දුවන විශේෂ තප්පරයට මීටර 10යි විතරින් තප්පර 10කින් තමයි මීටර 100 අවසන් කරන්නේ. මේ වගේ ලොකු වේගයක් කියලා තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සුයෙකුට නම් කොහොමවත් ගන්න බෑ. උපකරණයකටවත් මේ වගේ වේගයක් නෑ. මේක අපි විද්‍යාත්මක අංකණයෙන් ලිව්වොත් 3 වැඩි කිරීම 10 8ක් කියලා දෙනවා. ඒ කියන්නේ මිලියන 300 තප්පරයක මීටර මිලියන 300ක් විතර වේගයෙන් ආලෝකය යනවා මේ වාතය ඇතුළේ. එනම ශබ්දයේ වේගය තියෙන්නේ තප්පරයක මීටර 330ක් විතර. කපීර යන මේ වගේ වේගයෙන් යනවා. මේ වගේ වේගයක් තමයි ශබ්දයට තියෙන්නේ. මේ ශබ්දයට සාපේක්ෂව ඉතාම ගණන් කරන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් ආලෝකයේ වේගය. ඒ වගේ මිලියන එක විතර වෙනවා. මිලියන එකට ආසන්න වැඩි වේගයකින් ආලෝකය. ඒ නිසා අපිට ආලෝකයේ මුලින් පේනවා ශබ්දය හෙන්නේ පස්සේ. අකුණක් ගහද්දී අපි ආලෝකය එනවනම් ඉබේම වගේ කන් දෙක වහගන්න. අපි දන්නවා ඊට පස්සේ ශබ්දයක් වෙනවා. එතකොට මේ විදුලි කොටන අවස්ථාවවලදී අපිට විදුලි කැටීමයි ඊළඟට ශබ්ද ඇහෙන්න ගත වන කාලය මෙන ගත්තොත් විදුලි කැටීම වෙන්නේ කොච්චරක් දුරින්ද කියලා දල වශයෙන් ගණනය කිරීම කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි දැන් දන්නවනේ ශබ්දයේ වේගය තප්පරයට මීටර 330ක් කියලා. ඒ ශබ්දයේ වේගය දන්න නිසා අපිට මේ සාමාන්‍යයෙන් අපි දල වශයෙන් ගණන් හදුවොත් මේක 300ක් 333.3ක් වගේ කියලා. එතකොට සාමාන්‍යයෙන් කිලෝමීටරයක් ගමන් කරන තප්පර 3ක් යනවා. 330 වේගෙන්ම නෙමෙයි 333.0 ඔය අකුණක් තප්පර 3කදී කිලෝමීටරයක් යනවාද? ඔව් මේ කිලෝමීටර එකක් මීටර 1000ක් නේ කිලෝමීටර එකක්. මේ තප්පර 3කදී තප්පරයකට මීටර 330යි. ඒ කියන්නේ තප්පර 3ක් යද්දි මීටර වලින් යනවනේ 990ක්. ඒ කියන්නේ කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණය. එහෙනම් තප්පර 3ක් යනකොට මෙයාට කිලෝමීටරයක් යන්න පුළුවන්. අපිට ගාණක් දීලා තියෙනවා විදුලි කැටීමෙන් තප්පර 12කට පස්සේ සද්ද ඇහුණා. තප්පර 3 ඒවා කීයක්ද කියලා බලන්න පුළුවන්. ඒක අපිට පුළුවන් තප්පර 3 ඒවා 12න්නේ සර්. නෑ තප්පර 3 ඒවා 12ක් නෙමෙයි. අපි දන්නවනේ තප්පර 3කට යන්නේ කිලෝමීටරයක් කියලා. එහෙනම් තප්පර 12ක් යනවා කියන්නේ මේක 3ෙන් බෙදුවම 6යි. සෝරි 4යි. එහෙනම් විදුලි කැටීම සිද්ධ වෙලා තියෙන්නේ කිලෝමීටර 4ක් විතර දුරින්. එහෙම නැත්තම් පුළුවන් 330ෙන්ම ගානක් දාන්නත් පුළුවන්. මේ මීටර 330ක් යනවා එක තප්පරයකට 330ක් මීටර 330ක් යනවනේ එක තප්පරයකට. එහෙනම් තප්පර 12කට බලන්න මේක වැඩි කරන්න ඕනේ 12. එතකොට තප්පර 12කදී යන දුර එනවා. 312න් වැඩි කරාම 12 සරත් 0යි 12 සරත් 3 36යි 3ක් ඉතුරුයි 12 සරත් 3 36යි 3යි 39. මීටර වලින් නම් 3960ක් වගේ යනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් කිලෝමීටර් 4ක් විතර දුරින් තමයි විදුලි කැටීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර මේ විදිහට අපිට මේ විදුලි කැටීමක් වුණාට පස්සේ
මේ ආලෝකය නිකුත් වෙලා සද්ද හෙන්න ගත වන කාලය මැනගන්න පුළුවන් නම් මැනගන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒ විදුලි කැටීම සිද්ධ වුණේ අපි අහන තැන ඉඳන් කොච්චරක් දුරින්ද කියලා ගණනය කිරීම කරමු. ඒකට අපිට ක්‍රියාකාරකමකුත් දීලා තියෙනවා. මේ විදුලි කැටීම නැත්නම් අර විද්‍යුත් විසර්ජනය වීම සිදු වෙන ආකාරය නිරීක්ෂණය කරන්න. විද්‍යාගාරයේ ඇති ප්‍රේරණ දඟරේ භාවිතා කරමින් විද්‍යුත් විසර්ජනයක් හට ගන්නවන්න. මේ විද්‍යාගාරයේ තියෙන ප්‍රේරණ දඟරේ කියලා උපකරණය. ඒකෙන් පුළුවන් අර ලොකු වෝල්ටේජ් එකක් අපිට ගන්න. මේ තියෙන ප්‍රේරණ දඟර. මේ ප්‍රේරණ දඟරයක් හොයාගන්න බැරි නම් අපිට පුළුවන් ඔය පොඩි මේ බයිසිකල් වගේ වාහනවල තියෙනවා එන්ජින් එකේ මේ වගේ පොඩි කුලිඟු පේනුවක් නිකුත් කරන ස්පාර්ක් ප්ලග් එකක්. මේ ප්ලග් එක අරගෙන ඒකෙත් අපිට බලන්න පුළුවන් මේ වගේ පුලිඟුවක් නිකුත් වෙන විදිහ. නැත්තම් ඔය නිකන් වාහන බැටරියක් අරගෙන ධනයි ඍණයි එකට වයර් එකකින් සම්බන්ධ කරාම පුලිඟු ඇති වෙනවා. ඒකෙන් අර පොඩි වෝල්ටේජ් එකක් නිසා ලොකු පුලිඟුවක් බලන්න බෑ. ප්‍රේරණ දඟරෙන් නම් ලොකු පුලිඟුවක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ප්‍රේරණ දඟරේ මගින් පුලිඟු ඇති කිරීම. ප්‍රේරණ දඟරයක් නැත්නම් අපිට ඒ වෙනුවට මේ විදිහට පුලිඟු පේනුවක් යොදා ගන්න පුළුවන්. වාහනවලත් එන්ජින් එක ස්ටාර්ට් වෙන්න මේ වගේ පුලිඟුවක් නිකුත් කරන්න පුළුවන්. නිකුත් කළා තමයි පෙට්‍රල් දහනය කරලා එන්ජින් එක ස්ටාර්ට් කරන්නේ. ඉහත ක්‍රියාකාරකමේදී විදුලි පුළිඟුවක්ද එහිදී ආලෝකය හා ශබ්දය ඇති වූ බවත් නිරීක්ෂණය කරන්න පුළුවන්. මේක අපේ ලොකු දුරක් නෑනේ පොඩි දුරක් තමයි තියෙන්නේ. මිලිමීටර කිහිපයක් නැත්නම් සෙන්ටිමීටර කිහිපයක් පොඩි දුරක් තමයි මේ ධනාග්‍රය ඍණාග්‍රය අතර තියෙන්නේ. නමුත් අකුණු පාරකදී හට ගන්නා විදුලි පුළිඟුවේ දිග කිලෝමීටර ගාණක් වෙන්න පුළුවන්. පෘථිවියට එන අකුණක් නම් කිලෝමීටර 4ක් දුරින් වලාකුළු තිබ්බොත් කිලෝමීටර 4ක දුරක් මේ ධන ඍණාග්‍ර අතර තියෙනවා. එහෙම වුණාම හටගන්න ශබ්දයත් ඊටාම අධිකයි. මේකෙදි නම් පොඩි ශබ්දයක් ඇහෙන්නේ පොඩි දුරක් තියෙනවා. ඊට පස්සේ මේ අකුණු පෘථිවි අකුණු කියන ඒවා පොළොවට එන ක්‍රම කීපයක් තියෙනවා. ඒක එක වර්ගයක් තමයි ඍජු අකුණු. ඒ කියන්නේ කෙලින්ම පොළොවට එන අකුණුත් තියෙනවා. පළවෙනි අකුණු වර්ගය නම් කරගන්න ඕනේ ඍජු අකුණු. සාමාන්‍යයෙන් තනිතලා බිමක හුදකලා විච්ච මිනිහෙකුට ලොකු පිට්ටනියක් මැද හිටගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් ගසකට හෝ ගොඩනැගිල්ලකට ඒවා ටිකක් උස තැන් හින්දා කෙලින්ම අකුණු වදින්න පුළුවන්. අන්න එහෙම අකුණක් වැදුනොත් අපි ඒවට කියනවා ඍජු අකුණු කියලා. තනිතලා බිමක ගොඩනැගිල්ලක යට හිටියොත් වදින්නේ නැහනේ. ඔව් ගොඩනැගිල්ල උඩට වදිනවා. ගොඩනැගිල්ලට වැදිලා මේ යට එන මිනිහට වදින්නත් පුළුවන්. නැත්තම් ඔය දැන් උස ගස් එහෙම තියෙනකොට ඒ ගෙදර ආරක්ෂිතයි. ගහටනේ අකුණු වදින්නේ. හැබැයි ඉතින් ගහට ස්පර්ශලා හිටියොත් ළඟ ඉන්න කෙනාටත් වදින්න පුළුවන්. නැත්තම් ගහට වැදිච්ච එකක් බිම දිගේ ඇවිල්ලා වදින්න පුළුවන්. මේ එහෙම වෙන්න පුළුවන්. කොහොමත් උස ස්ථානයක ඉන්න එක අනතුරුදායකයි අකුණු ගන්න විදිහට. එතන මේ ඍජු අකුණක් කෙලින්ම වැදුනොත් එහෙම නම් ලොකු හානියක් වෙන්න පුළුවන්. දැන් මේ මිනිහෙකුට වැදිලා තියෙන මිනිහාගේ ඇඟ ඇතුලෙන් අර විදුලි ධාරාව සම්පූර්ණයෙන් භූගත වෙනවා. එහෙම වුණාම එයා පිච්චිලා අළු වෙලා යන්නත් පුළුවන්. ඊට පස්සේ තවත් අකුණු වර්ගයක් තියෙනවා මේ වගේ සමහර අවස්ථාවල පැත්තකින් ඇවිල්ලා අකුණක් වදිනවා. අපි ඒවට කියනවා පාර්ශ්වික අකුණු කියලා. ඒ කියන්නේ අපිට කෙලින්ම වදින්නේ වෙන උස තැනකට වැදිලා ඒකෙන් අපිට වදිනවා. ලොකු උස ගහක් ළඟ හිටියොත් එහෙම වෙන්න පුළුවන්. උස ගොඩනැගිල්ලකට නැත්තම් ගහකට වගේ වැදිච්ච අකුණක් ඒ දිගේ පොළොවට ගමන් කරන අතර ඉන් ඉවතර පැනලා මිනිහෙක් ඇතුලෙන් යන්න පුළුවන්. මිනිහාගේ ප්‍රතිරෝධය ගොඩක් අඩුයිනේ. විදුලිය ඉක්මනට සන්නායනය වෙනවා. විදුලිය බලන්නේ පුළුවන් තරම් සන්නායකතාව වැඩි මාර්ගය ඔස්සේ භූගත වෙන. ප්‍රතිරෝධය අඩු පැත්තෙන් පොළොවට යන්නේ නේ බලන්න. ඒතර ගොඩනැගිල්ල දිගේ ආපු එක මිනිහාගේ ඇඟ ඇතුලෙන් යන්න. සර් මේ එක කකුලකින් හිටගෙන හිටියොත් විදුලිය යන්නේ නැහනේ. යනවා. දැන් මේ මිනිස්සු එක කකුලෙන් හිටන් හිටියා කියලා විදුලිය යන්නේ නැද්ද? යනවනේ. අර පියවර අකුණු කියන්නේ හැබැයි අර මේ අර එතකොට අර කකුල් දෙක ඈත් ගන්න බිබ්බවන්තරේ වැටි වෙන මොකක් හරි එකක් තියනවා නේද? ඒ තියෙන්නේ පියවර අකුණු වල. ඒක තවත් වර්ගයක්. ඊට පස්සේ තුන්වෙනි වර්ගයේ තියෙනවා ස්පර්ශ අකුණු.
ඒක කකුල් දෙක ලං කරගෙන පිට්ටනේ කෙටියොත් එහම අකුණු වදින්නේ නැහැ කියලා. මාර වැඩක් නෑ. අකුණු වල එක එක වර්ග තියෙන එකට මේවා දැනන් ඉන්න නැත්නම් ඉතින් පියවර අකුණු වලින් ආරක්ෂා වෙන්න තමයි කකුල් දෙක ලං කරන්න ඉන්න තියෙන්නේ. දැන් අර මේ කරන්ට් එක තියෙන වාහනයක් ඇතුලේ ඉඳන් එළියට බහිනකොට කකුල් දෙක ඈත් කරගෙන බැස්සොත් එහෙම වාහනේට කරන්ට් ලීක් එකක් තිබුණා. වාහනේ ඉඳන් පොළවට කකුල් දෙක අස්සෙන් දූගත වෙනවා. ඒක වාහන වලට කරන්ට් අදින්නේ නැහනේ. වාහන වලට වදින්නේ නැහැ කියන්නේ වාහනේ ඇතුලේ ඉන්නකම් වදින්නේ නැහැ. වාහනේ එළියේ තනිකර යකඩ නම් උතර වාහනෙන් ආරෝපණ එකතු කරලා තියාගන්න මිසක් ඇතුළට ආරෝපණය යවන්නේ නැහැ. වාහනේ ඇතුලේ තමයි ආරක්ෂිතම ස්ථානය. ෆැරඩේ කුටීරයක් කියලා කියන්නේ ඒ වගේ තැනකට. වාහනේ ඇතුලේ ඉන්නකම් ආරක්ෂිතයි. වාහනේ හැබැයි ජනේලයක් කරලා තිබ්බොත් හරි නැත්නම් වාහනේ එළියට එන්න ගියොත් හරි අකුණ වදින්න පුළුවන්. අර වීඩියෝ එකක් තියෙනවා බලලා තියෙනවද මේ කරන් කම්බියක හැප්පිලා වාහනෙන් බහින විදිහ? නෑ සර්. Zach. Hi. එතකොට සෝම වුණාම ඔහොමනේ කරන්න ඕනේ. ඔව් එහෙම තමයි කරන්නේ. ඒතර ඒ විදිහට අකුණුත් එහෙම තමයි අකුණුත් ඇති වෙන එක එක ක්‍රම තියෙනවා. අර විදිහට කෙලින්ම යදුනොත් තමයි ඍජු අකුණු කියන්නේ. මේ ගොඩනැගිල්ලක් කරේ මේකට හරි වැදිලා අපිට වැදිනවා නම් අපි ඒවට කියනවා පාර්ශ්වික අකුණු. ඊට පස්සේ අකුණ තියෙන අවස්ථාවකදී ගෘහස්ත විදුලි උපකරණ ස්පර්ශ කරලා නැත්නම් රැහන් සහිත දුරකථන භාවිතා කිරීම ඒ වගේ දේවල් නිසා අකුණු වදින්න පුළුවන්. ඒවට අපි කියනවා ස්පර්ශ අකුණු. ඒතර උස ගහක් වුණත් අපි අල්ලගෙන හිටියොත් අපිට අකුණ වදින්න පුළුවන්. අල්ලන්න නැතුව ළඟ හිටියත් වදින්න පුළුවන් පාර්ශ්වික අකුණු. අල්ලගෙන හිටියොත් ස්පර්ශ අකුණු වදින්න පුළුවන්. ඊට අමතරව තමයි අර පියවර අකුණු කියන්නේ. ඒක වෙන්නේ අකුණක් වැදිලා ආරෝපණ භූගත වෙලා තියෙන වෙලාවක අපි පියවර ඈතින් තිබ්බොත් අපේ එක කකුලකින් ඇවිල්ලා අනිත් කකුලෙන් ආරෝපණ භූගත වෙනවා. එතකොටත් අකුණු වදිනවා. දැන් ඔය හරක් වගේ සත්තු අපේ නම් පියවර ළඟ තියෙන ඉඳලා ලොකු අනතුරක් වෙන්නේ නැහැ. හරක් වගේ සත්තුන් කකුල් ගොඩක් ඈතනේ තියෙන්නේ. ඉස්සර කකුල් දෙක වල පිටිපස් කකුල් දෙක ගොඩක් ඈතයි. ඒතර මේ කකුල් දෙක ඉස්සර කකුල් දෙකෙන් හරි පිටිපස් කකුල් දෙකෙන් හරි අතුල් වෙලා අනිත් පැත්තෙන් ධාරාව භූගත වෙනවා. එතකොට ඒගොල්ලෝ ඉක්මනට අකුණු අනතුරු වලට ලක් වෙනවා.
දැන් අපි අකුණු ගහද්දි කකුල් දෙක ගෑවෙන නොගෑවෙන තරමට ලං කරන්න ඕනේනේ. ඔව් ඒ කියන්නේ පියවර අකුණක් තමයි පියවර අකුණකින් ආරක්ෂා වෙන්න තමයි එහෙම කරන්න ඕනේ. අකුණක් වැදිලා තියෙන තැනක නැත්තම් භූගත කරන්ට් එක මේ ලොකු වෝල්ටේජ් එකක් තියෙන වෙලාව දැන් අර වාහනේ බැස්සෙත් එහෙමනේ. ඒ පොළව අවටත් කරන්ට් එක තියෙන්න පුළුවන්. ඒකයි කකුල් දෙක ලං කර කර පියවර ළඟ ළඟ තියෙන්නේ. එතකොට භූගත වෙලා තිබුණත් අනතුරක් වෙන්නේ. ඔය තමයි රූප සටහන් ටිකත් නම් කරගන්න ඕනේ. පළවෙනි එකේ තියෙන්නේ අකුණු කෙලින්ම ඊට පස්සේ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙන්න අපිට කරන්න පුළුවන් දේවල් උස ගොඩනැගිල්ලට නම් අකුණු සන්නායක හයි කරලා ඒවා නිසියාකාර නඩත්තු කරන්න ඕනේ. නිවෙස් වල සමහර කට්ටිය කියන ස්පාර්ක් ප්ලග් එකක් වෙන්නේ. ඒක ඉස්සර කාලේ ලංකාවේ අර චෛත්‍ය වලටත් ওই තාක්ෂණය තිබ්බා කියලා. චෛත්‍ය උඩ දැකලා තියෙනවනේ මේ වගේ පේසාවලු දාලා ඔහොමනේ හදලා. ඊට පස්සේ මේකේ හැඩේ හදලා තියෙන්නේ මේ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙනවා. මේක ළඟ හිටියා කියලා කාටවත් අකුණු වදින්නේ නැහැ. මේක උඩායි කරන මාණික්කය. මෙතනින් අකුණු ඔක්කොම එකතු කරලා භූගත කරනවා. ස්පාර්ක් ප්ලග් එක හදලා තියෙන්නේ මේ වගේ හැඩයකට. මේකේ තිබිච්ච තාක්ෂණය අරගෙන කරා කියලා තමයි කියන්නේ. ඒතර ඉස්සර කාලේ මිනිස්සුන්ට මොනවා හරි ඒ ගැන දැනීමක් තිබිලා තියෙනවා. චෛත්‍ය උඩ පොතත් අර ස්පාර්ක් ප්ලග් එකේ මේ හැඩයටමයි තියෙන්නේ. මේතර දැන් නම් අපි අකුණු සන්නායක හයි කරන අකුණු සන්නායක වලින් අර ආරෝපණ આવුත් එම ඒවා එකතු කරලා තම පටියකින් පොළොවට ඉතින් ඔය මේ ඔය ඕකේ එන වෝල්ටේජ් එකක් ඇති නේද ඔය අකුණක? ඔව් යාර ඒකනේ අර පහුගිය දවස්වල පරණ අකුණු සන්නායක වලට ලොකු මිලක් තියනවා කියලා ලොකු ශක්තියක් ඒ වගේ තියනවා කියලා එහෙම කියනවා ඉතින්. තාම ඉතින් කවුරුත් ඕක ගත්තා නම් ඉවරයි නෝ මේ ඒවා ගන්න බැරි තරම් ලොකු ඇති. දැන් වෝල්ටේජ් මිලියන 10ක විතර වෝල්ටේජ් එකක් කියන්නේ ලොකු එකක් නේ. ඒවා එකතු කරන්න කමන්නේ නැහැ. ඉතින් දිග වයර් එකක් සෙට් කරා නම් හොඳයි නේද? අර කවුද බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් මැරලා තියෙනෙත් ඒ අකුණු මේ ධාරා එකතු කරන්න සරුංගලයක් යවන. තරුංගලේ වැදුනා නේද එතකොට? අර ලෝහ කම්බියක් ගැට ගාලා සරුංගලයක් යවලා ඒක දිගේ ආරෝපණ පොළවට ගන්න කියන්නේ. ඊට පස්සේ තමයි මැරිලා තියෙන්නේ. ඒකේ ලොකු ශක්තියක් අපත යනවා. ඉතින් මේ ප්‍රයෝජනට ඒ මොනවා හරි බැටරි එක වගේ මොනවා හරි ගබඩා කරගන්න පුළුවන් නම් ඉතින් ලොකු ශක්තියක් එකතු කරගත්ත. නිවෙස්වල විද්‍යුත් පරිපථයේ භූගත රැහැන් හරියට තියෙන එර්ත් වයර් ටික හරියට එර්ත් කරලා තියෙනවා. ඒතකොට ලොකු මේ විදුලි ධාරාවක් ආවොත් ඒවා පොළොවට භූගත වෙනවා. අකුණු ඇති වේ හැකි අවස්ථාවල සියලු විදුලි උපකරණ පේනු කෙවෙනි වලින් ගලවලම තියෙනවා. අකුණු ඇති වෙන අවස්ථාවල රූපවාහිනී ඇන්ටනා රැහැන් රූපවාහිනී යන්ත්‍රයෙන් විසන්ධි කරලා නිවසෙන් පිටතට නැත්තම් ඇන්ටනාව සමහර කියනවා නේද ඔය බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් අර ඒ අර සරුංගලේ අල්ලන් හිටිය යාගාව වැඩ කරපු එක්කෙනා කියලා. එයාගේ නේද? එයාගේ පුතාද කොහොමද? ඔව් එහෙමත් කියනවා නේද? මේ එතන මේ රූපවාහිනී ඇන්ටනා වලට එම දිච්ච කරන්ට් එකත් රූපවාහිනී වයර් එක දිගේ එන්න පුළුවන් ගේ ඇතුළට. ඒ නිසා ඇන්ටනා රැහැන් වගේවත් ගලවලා ගෙදරින් එළියටම දාලා තියන්න පුළුවන් නම් හොඳයි. එලිමහන් අකුණු නැති වුණොත් ආරක්ෂා වෙන්න පුළුවන් ස්ථාන කල්තිය හඳුනගෙන හිටියොත් එතකොට අපිට ගොඩක් මේ උස ස්ථානයක නැතුව ආරක්ෂා වෙන්න පුළුවන් තැනක කලින් හඳුනගෙන තිබ්බොත් වැස්ස වෙලාවක වගේ එතනට ගිහිල්ලා ආරක්ෂා වෙන්න පුළුවන්. අකුණු වලින් ආරක්ෂා වෙන්න හොඳම තැනක් නම් වීදුරු වලින් වහපු වාහනයක් ලෝහ කොටස් වල ස්පර්ශ වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙන්නේ මේ අනතුරක් වෙන්නේ නැහැ. ඒ වගේම අකුණු අනතුරු වල ලක් වෙච්ච කෙනෙක් ස්පර්ශ කරා කියලා අපිට අනතුරු වෙන්නේ නැහැ. දැන් කරන්ට් එක දිච්ච කෙනෙක් නම් අපිට කරන්ට් එක වදින්න පුළුවන්. නමුත් අකුණකින් අනතුරු වෙච්ච කෙනෙක් ඇල්ලුවා කියලා අපිට අකුණු වදින්නේ මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ කෙනෙක් අල්ලන්න බය වෙන්න ඕනේ. ඒතර අකුණු සන්නායකත් ඒකෙත් ක්‍රියාවලිය පොඩ්ඩක් දැනගන්න. මේ උඩම තියෙන්නේ ගොඩනැගිල්ල උඩ අකුණු සන්නායකේ හයි කරලා තියෙනවා. ඒකේ ලෝහමය තුඩු තුනක් වගේ තියෙනවා සාමාන්‍යයෙන්. ඒතර මේකට අකුණක් වැදුනොත් එහෙම මේ අකුණක් වදිනවා කියන්නේ ආරෝපණ ටික ඔක්කොම මෙයා එකතු කරලා පොළොවට යවන. මේ තඹ පටියක් හයි කරලා තියෙනවා. ඒ තඹ පටිය දිගේ ආරෝපණ දූගත කරනවා.
සමහර කට්ටිය මේ තම පටිය කපන් යනවා. ඉතින් එන ලොකු බැටරියක් සෙට් කරලා ඕකට charge කරගත්තා නම් හරියි. ඔව් ඒක තමයි. මේ බැරුව ඇති වෙච්ච ලොකු කරන්ට් එකක් එකතු කරන්න මේක ගොඩක් වෙලා එනවා නෙමෙයි ක්ෂණිකව ඇති වෙලා නැති වෙන එකක්. අර එන මේ දිග වයරයක් ගහනකොටත් එන්න මේ කරන්ට් එකේ බලයත් අඩු වෙනවනේ. ඔව් වයර් එක දිග වැඩි වෙන කරන්ට් එක අඩු වෙනවා. ඒකත් හොඳයි නේද? එතකොට තව ඒවා නැත්නම් ඔය ලොකු බැටරි 4ක් 5ක් විතර මේක කරගත්තා. පුළුවන් නම් ඉතින් නොකර ඉන්න එකක් නෑනේ. සමහරට ඒකට මේ ඒ වගේ උපකරණයක් හදන්න යන වියදමත් එක්ක බලපුවම එකතු කරන කරන්ට් එක වැඩක් නැති වෙන්නේ. එහෙම එකතු කරන්න පුළුවන් තරම් ලොකු බැටරියක් ඉතින් හදලා මේ ඊට වඩා අඩු වේදමකින් ඉතින් ජලයෙන් අපිට විදුලිය හදන්න පුළුවන් නම් මේක හදලා තේරුම් ගන්න. මොකක් හරි තාක්ෂණයක් තියෙන්න ඕනේ මේක ක්ෂණිකව එකතු කරලා තියාගන්න පුළුවන්. ඉතින් අර වියදමත් එක්කනේ බලන්නේ දැන් මීට වඩා අඩු මුදලකින් විදුලිය හදන්න පුළුවන් ක්‍රම තියෙනවා නම් ඉතින් මේක මේ කවුරුත් බලන්නේ නැහැ. විදුලිය අරුබුදයක් වෙලා මොනවා හරි දෙයක් වෙලා ඒ වගේ අවස්ථාවකදී සමහරවිට ඉතින් මේ ගැන පරීක්ෂණ කරලා නිකන් අපතේ යන ශක්තියක්නේ එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ තියෙන අකුණු සංඥායක ක්‍රියාකාරීත්වය. ඉතින් මේ වගේ අකුණු සංඥායක තියෙන ගොඩනැගිලි වටේට තියෙනවා නම් අපිට කොහොමත් ආරක්ෂාව හම්බ වෙනවා. ඉතින් වටේ තියෙන ගෙවල් වලටත් එක්ක අකුණු ඔක්කොම මෙතනටනේ එකතු වෙන්නේ. මේ ඉන්නේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්. මෙයා තමයි ගොඩක් අකුණු ගැන පරීක්ෂා කළේ. සෝව පරීක්ෂා කළා කොහෙටද දෙන්නේ? මොනවද? ඔය අකුණු ඒවා මේවා පරීක්ෂා කළා කොහෙටද දෙන්නේ? ඒ කොහෙටද දෙන්න ඕන තියෙන සයන්ස් ජර්නල් කියලා තියෙනවා. ඒවා මේවා විදිහට පළ කරන්න ඕනේ. දැන් මොකක් හරි පරීක්ෂණයක් කරාට පස්සේ සයන්ස් ජර්නල් එකකට ඒක දෙන්න ඕනේ. ඒකට ඒගොල්ලෝ ඒක වார்த்தාවක් විදිහට පළ කරනවා. ඊට පස්සේ තමයි ඉතින් ඔය සංවිධාන තියෙනවානේ කෙමිස්ට්‍රි වලට වෙනම තියෙනවා. ඔය පයිතගරුස් කරා කිව්ව ස්ටේජ් එකකට නැගලා ඒක එක්ස්ප්ලেইন කරපු එකනේ පයිතගරුස් කරා කිව්ව. ඔව් ඒ කාලේ ඉතින් දාර්ශනිකව වෙනම හිටියනේ මේ විශ්වවිද්‍යාල වගේ හදාගෙන ඒගොල්ලන්ගේ තැන් වලට ඉගෙන ගන්න කට්ටිය යනවා එහෙම හිටියා. දැන් නම් ගොඩක් විද්‍යාඥයෝ කරන්නේ ඉතින් මොකක් හරි හොයාගත්තට පස්සේ ඒක ගැන වාර්තාවක් හදලා ඒ ජර්නල් එකකට දානවා. දැන් හිතන්න මම හොයාගන්නවා ඔය මේ ලයි මේක අකුණක් අල්ලගන්න. ඒතකොට කොහොමද කරන්නේ? ඒ තමයි ඔයාලට කරන්න තියෙන එක්කෝ ඒක උපකරණයක් මොකක් හරි හදනවා නම් ඒ උපකරණය ඉතින් මොකක් හරි ආයතනයක් කරා වැඩි දියුණු කරලා නැත්නම් තියෙන විදිහට හරි නිෂ්පාදනය කරන්න පේටන්ට් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට සයන්ස් ජර්නල් එක දාලා ඊට පස්සේ ඒ ජර්නල් බලනවනේ ඉතින් ඒවා බලලා මොකක් හරි ආයතනයක් ඔයාලට කතා කරනවා. පළවෙනිම දේ තමයි ඉතින් මොකක් හරි අලුතෙන් හොයාගත්තාම පේටන්ට් බලපත්‍රයේ අයිතිය ගන්න එපා. ඒක ගත්තට පස්සේ මේ තමන්ට තමයි ඒක අයිතිය තියෙන්නේ. ඊට පස්සේ ඕන එක විකුණන්න පුළුවන් නැත්නම් ඊට පස්සේ කවුරු හරි ඔක හැදුවොත් ඒකට අර මේ මොකක් හරි නීති තියනවද? ඔව් දැන් ඔයා පේටන්ට් එක අරන් තියෙනවා නම් මේ වෙන කාටවත් ඒ වාගේ තාක්ෂණය ගන්න බෑ. ඒතර ඔයාලට කියන්න පුළුවන් මම හොයාගත්තා ගන්න කියලා. ඒක තමයි පේටන්ට් එක තියෙන්නේ. ලංකාවේ නම් එහෙම ලාවන්‍ය පැයුම්ගේ සංගම් කියලා තියෙනවා. ඒව අපිට උදව් කරන නැත්නම් විශ්වවිද්‍යාලවල තියෙනවා මේ ලාවන්‍ය පැයුම් සංගම්. ඒවට දීලා මේ ඒවයි කට්ටියෙන් උපදෙස් අරගෙන කරන්න පුළුවන්. ඊළඟ අකුණු ඇතිවිය හැකි අවස්ථාවලදී ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. එලිමහන් ස්ථාන, ක්‍රීඩා පිටි, තේ වතු ඒ වගේ තැන්වල කුඹුරු වගේ දේවල් තැන්වල හිටියොත් කෙලින්ම ඍජු අකුණු වලට ගොදුරු වෙන්න පුළුවන්. උදළු අලවංගු වගේ ලෝහමය උපකරණ භාවිතා කරන්න හොඳ නැහැ. එලිමහන් ස්ථානයක ඉඳම වෙනවා නම් දෙපා ආසන්නයේ තියාගෙන බිමට පහත් වෙලා හිටියම ඒතර අපි උස තැනක උස ඒ කියන්නේ තනිතලා තැනක උසට හිටියොත් නේ අකුණ කෙලින්ම අපිට වැඩි. ඒ වගේ ආරක්ෂිත පියවරක් ගත්තේ. වියලි පාවහන් පැළඳීම හෝ පරිවාරක ද්‍රව්‍යයක් මත ඉන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් පාවහන් වලින් මේ ආරක්ෂා වෙන්න පුළුවන් පොඩි අකුණක් නම් ලොකු අකුණක් නම් ඉතින් පාවහනෙන් තියෙන ප්‍රතිරෝධය මදි. ඊළඟ ගස් උඩ වෙනත් උස් තැන් වල ඉන්න හොඳ නැහැ. ගසක් අසල ඉන්නවා නම් අතු විහිදී ඇති සීමාවෙන් ඈත් වෙලා ඉන්න. ඊළඟ ගංගාවල නාන්න යන්නත් හොඳ නැහැ. මොකද අර කඳුකර ප්‍රදේශවලට අකුණක් ඇති වෙනොත් මේක ජලයේ දිගේ එන්න පුළුවන්. ඒ නිසා ගංගාවල නාන්න යන්න හොඳ නැහැ. කොඩි කණු ලෝහ දැල් කම්බි වැටවල් ළඟ ඉන්න හොඳ නැහැ. ඇඳක දිගා වෙලා හරි නැත්තම් වාඩි වෙලා හරි ඉන්න පුළුවන්. විවෘත බෝට්ටුවක නම් වාඩි වෙලා ගමන් මුහුද යන කට්ටියටත් අකුණු වදින්න පුළුවන්.
විවෘත බෝට්ටුවක නම් වාඩි වෙලා පහත් වෙලා ඉන්නේ. රෑන් සහිත දුරකථන හැකිතාක් සීමා කරන්න ඕනේ. දැන් ওই ජංගම දුරකථන වලට නම් අකුණු වදින්නේ නැහැ කියලාත් කියනවා. රෑන් සහිත ඒවට තමයි අකුණු වදිනවා නම් වදින්නේ. විදුලි ස්ට්‍රික්ක ශීතකරණ විදුලි විදුලි ආදී පරිහරණය කරන්න හොඳයි. ඒ වගේ දේවලින් ආරක්ෂා වෙන්න. රූප සටහන් දෙකකුත් තියෙන අකුණු අවස්ථාවකදී එලි මහන් තැනක ඉන්න එක ඒක වැරදි. දැන් මෙයා ලෝහ උපකරණයකුත් අල්ලගෙන ඉන්නේ. මෙයාට අකුණු අනතුරක් වෙන අවදානම ගොඩක් වැඩි. ඊළඟට විශේෂයෙන්ම රැහන් සහිත දුරකථන භාවිතා කරන්න හොඳයි. ඒ රැහන් දිගේ එන්න පුළුවන්. අකුණු අවස්ථාවක ලක්විච්ච අකුණු අනතුරකට ලක්විච්ච කෙනෙකුට අකුණු අනතුරකින් අතපය හිරිවැටි නැත්නම් මසාජ් කරලා නැත්නම් සම්බාහනය කරලා යථා තත්ත්වයට ගත්තේ. ශ්වසනය නැවතිලා නම් කෘත්‍රිම ශ්වසනය දෙන්න පුළුවන්. හෘද ස්පන්දන නැවතිලා නම් හෘද සම්බාහනය කරන්න පුළුවන්. රෝගියා හැකි ඉක්මනට රෝහලට ගෙනියන්න ඕනේ. ගෙනියන අතරතුර ප්‍රථම ආධාර දෙන්නත් ඕනේ. එහෙම කළා අපිට ඒ රෝගියව ආරක්ෂා කරගන්න. මේ ප්‍රථම ආධාර ගැන අපි කලින් දැනගෙන ඉන්න ඕන හොඳයි. සම්බාහනය නිවැරදිව කරන විදිය, කෘත්‍රිම ශ්වසනය හරියට කරන විදිය, හෘද සම්බාහනය හරියට කරන විදිය, ප්‍රථම ආධාර බාල දක්ෂයම කරන කට්ටිය ඒවා ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ දේවල් දැනන් ඉන්න එක මේ වැදගත් වෙනවා අපිට අනතුරක් වෙච්ච කෙනෙකුට උදව් කරන්න. මේකේ තිරිගහන ටික කරන්න. So one page done. Single page. සිංගල් පේ. සාමාන්‍ය නිසා අකුණු වැදිච්ච තැනකින් මීටර් 35ක් දුරින් ඉන්න කිව්වනේ අර වීඩියෝ එකේ. අකුණු කියන්නේ පොළොවට කරන්ට් ලීක් වෙලානේ තියෙන්නේ. ඒකයි 35 දුරින් ඉන්න තියෙන්නේ. අර කරන්ට් කම්බි ඒක අකුණු ගහලා නෙමෙයි අර මේ කරන්ට් එක මේ වයර් එක වැටිලානේ. වයර් එක එතන මේ ඒකෙත් වෙනවනේ වෝල්ට් 11000 විතර කරන්ට් එකක් ඒ සාමාන්‍ය මේ කම්බි ලයින් එකක් මේ පාරේ යන ලයින් එකක පිට රටවල නම් අඩුයි. අපේ රටේ තමයි 230 එන්නේ අපේ රටේ ජපානයේ 100 ගණන් තියෙනවා. මේ වෝල්ටේජ් ඒ මේ ওই ජපන් බඩු වලට අඩු ඉලෙක්ට්‍රික් යන්නේ ඕනේ. ඔව් ඒ කියන්නේ වෝල්ටේජ් එක අඩුයි. එහෙ උපකරණයක් ගෙනල්ලා මෙහෙ ගැහුවොත් එම් පිච්චිලා යනවා. අපේ අර 230න් යවන්නේ මේ සල්ලි ඉතුරු කරගන්න. නැත්තම් අඩු වෝල්ටේජ් එකෙන් යවන්න ගොඩක් මහත කම්බි ඕන. වෝල්ටේජ් එක වැඩි කරාම කම්බිය මහත අඩුවට ගත්ත හැකි. හැබැයි ඉතින් අනතුරු වීමේ ආදායම නෙවෙයි. සර් ජපානයේ මයික්‍රෝවේව් පාවිච්චි කරන්න බෑනේ. ඔය මයික්‍රෝවේව් වලත් මේ අහිතකර සුද්ධ තරංග තියෙනවා කියනවා නේද? දැන් ඒව ගොඩක් රටවල භාවිතයෙන් අයින් කරගෙන යනවා. සර් ගෙවල් ඇතුළේ ඉන්න කොටත් අකුණු අදින්න පුළුවන් නේ. ඔව්. ගෙවල් ඇතුලේ ඉතින් ඇඳ උඩ ඉන්නවා නම් ආරක්ෂිත. වදින්න පුළුවන් වෙනවද විදුලිය? නෑ ඇඳේ වැටිලා ඉන්න තියෙනවානේ. බිමදීගේ ඇවිල්ලා ඇඳේ කකුල අතරින් එන්නත් පුළුවන්. ඔය ඇඳ ඉතින් ලෝහම ඇඳක් නම් බෑ. ඉතින් ලී ඇඳක් වගේ තියෙනවා. මට නම් අකුණක් ඇත්ත අකුණක් සෙට් වෙලා නැහැ. මගේ යාළුවෙක්ට මේ වෙලාව තිබුණා මේ දොරත් පහලා තිබුණා තියෙන්නේ. දොර යටින් විදුලි පුළුඟක් වගේ ඇවිල්ලා එකපාරට ෆෑන් එකට වැදිලා උඩ සීලින් ෆෑන් එක. අපිට මේ පුංචිට වුණා. ඒ කියන්නේ දැන් මහා වැස්සේ එන ගෙරවනකොටද ටීවී බලලා මේ දොර ඇරලා තියෙනකොට නිකන් මේ නිකන් අර සුළුසුලඟක් තියෙන්නේ. අන්න ඒ වගේ මේ නිකන් අර ඉලෙක්ට්‍රික් කැරික් ඇවිල්ලා ගේ මැද්දෙන් ගිහලා ටීවී එක පුච්චගෙන. ඔව් ඒක තමයි. මම වලට S2 දෙකෙන් කරන්නේ. මේ මගෙත් අර යාළුවෝ කිව්වෙත් නේ බල ඉනකොට ඇවිල්ලා වැදිලා. ගිනි බෝල. ඒ කියන්නේ අර මේ සුළුසුලඟ තියෙන්නේ. අන්න ඒ වගේ කැරකි ගිනි බෝලයක් වගේලු සාහි. මේ කොළඹ වැදුනොත් මැරෙන සම්භාවිත වැදුනොත් එහෙම ඉතින් එතනම අලු වෙලා ඒ වෝල්ට් මිලියන 10කින් වෝල්ට් ඒත් මම වීඩියෝ එකක් දැක්ක වැදුනට ඒ වෙලෙන් මැරෙන්නේ නැහැ නේ ෆ්ලෑෂ් වගේ වෙන්නේ නෑ සර් ටික වෙලාවක් ගිහින් මැරෙනවා ඒක අයර්න් මෑන් වෙන්න ඇති
ඒ කොළඹ පැත්තට ඉතින් වදින්නේ නැහැ අකුණු සන්නායක හැමතැනම තියෙන බිල්ඩින් හැමතැනම. හරි සර්. ඒ පළවෙනි එකේ තියෙනවා අකුණු ඇති වෙන ආකාරයක් වන්නේ ඒක. ඒක අකුණු ඇති වෙන්නේ කොහොමද නැහැ. අකුණු හතරයිනේ කරේ. පෘථිවි අකුණු, වා ඔව් සර්. අකුණු, වල අකුණු, වාකුණු ඍජු අකුණු. වා. ඒක ඉස්සලා. ඊළඟට ගෘහස්ත උපකරණ භාවිතයේදී පියවර අකුණු වදින්නේ අර පොළොව යටින් ඇවිල්ලානේ. උපකරණ භාවිතා කර දේවල් ඇල්ලුවා පාර්ශ්වික නෑ ඇල්ලුවම වදින්නේ. ස්පර්ශ අකුණු. අකුණු වලින් ආරක්ෂා වෙන්න හොඳම ස්ථානය වාහනයක් ඇතුළේ ආරක්ෂා. අකුණු ඇති වෙන්න හේතුව නිවැරදිව. වලාකුළු වල ස්මෘතිකාරෝපණ ඇති වෙනවා. ආරෝපිත වලාකුළු දෙකක් අතර ඇති වෙනවා නම් වලාකුළු. පෘථිවි ස්ථානයේ විවෘත ස්ථානයක ඉන්නවා නම් දෙපා ආසන්නව තියාගෙන තාත් වෙනවා. අකුණු සම්බන්ධව වැරදි වගන්ති. හැම එකකින්ම අනතුරු අකුණු ඇති වෙන්නේ. අකුණු ඇති කිරීම සඳහා වැඩි වශයෙන්ම දායක වෙන්නේ අර අපි කරේ කිනිහිරයක් වගේ හැඩය ගන්න වලාකුළු. අහසේ බලන්න මේ වැස්සකට වගේ කලින් අකුණු ගහන මේ ටයිප් එකක් තියෙනවා නම් කැටි වලාකුළු තමයි වැස්සකට කලින් වුණත් හොඳට එළිය තියෙන වෙලාවට මේ කැටි වලාකුළු තියෙනවා නම් තව ටික වෙලාවකින් අඳුර වෙලා වහිනවා. අහස බැලුවම පේනවා නිකන් කැටි වලාකුළු නිකන් තද කුට්ටි කුට්ටිව පුළුන් ගොඩවල් තද කිනිහිරයක් වගේ හැඩේ තියෙන අමුතු වලාකුළු. මේ දවස්වල බලන්න පුළුවන් හැමදාම වහිනවා. හතරටම ගා ආසර් පළවෙනි එකේ හතරටම ගාද? ඒ හතරෙන් එක නෑ සර් 3. අය ඉස්සලක් ඔය අතින් ඇල්ලුවට මොකුත් වෙන්නේ නැහැ කියන්නේ. පොඩෙන්ච අනතුරු වෙච්ච කෙනෙක්ව ස්පර්ශ කරන්න බය වෙන්න ඕනේ. ඒත් ආය අර මේ අල් වැදුන ගාම අල්ලන්නත් හොඳ නැහැනේ ඔය කාටුන් වල තියෙන එක්කෙනෙක් අල්ලව ගන්න තව එක්කෙනෙක් දඟලන. ඔය කරන්ට් එක වැදුනොත් අල්ලන්න හොඳ නැහැ. අකුණක් වැදුනට කමන්නේ අකුණ වැදිලා නැති වෙලා යනවා. ෂෙනික්ව තප්පර ගාන. ආය ඒස මේ මිනිහටත් වදින්න ඔය පොළොවට සම්බන්ධ වෙන්න නේ. ඔය කියන්නේ කරන්ට් එක වගේ වැදිලා තිබුණොත් එහෙම අපේ ඇඟිනුත් දුකත් වුණාම අපිටත් වදිනවා. දැන් අකුණ ඇවිල්ලා දැන් ඔය පොළොවට වැටුණා නම් ඇයි ආය ඇඟට ඇවිල්ලා ආය ඇඟින් පොළොවට යන්නේ? ඒ අපි පියවර දෙක ඈතින් තියාගෙනත් අපේ ප්‍රතිරෝධය පොළොට වඩා අඩුයිනේ. අපේ ඇඟෙන් ටක් ගාලා විදුලිය යොත් වෙනවා. යන්න ලේසි කරන්ට් ප්‍රතිරෝධය අඩුයි. හරි. එතන ආන්නේ අසත්‍ය වගන් තියන්නේ. ඒතර අසත්‍යයකට වෙන්න ඕනි. රැහෙන් සාහිත්‍ය දුරකථන භාවිතා කරන්න හොඳ නැහැ. ඇඳක දිගා වෙලා ඉන්න සුදුසුයි කියලා තියෙනවා. අතින් නොඇල්ලිය යුතු මේක හරියි. මේක අතින් නොඇල්ලිය යුතුයි කියන එක වැරදි. අතින් ඇල්ලුවට ප්‍රශ්නයක් වෙන්නේ. ඔව් සර් අතින් අල්ලන්න ඕනේනේ. අල්ලුවා කියලා මොකුත් වෙන්නේ නැහැ. සර් එතකොට සර් අපිට ග්‍රේඩ් 3 වල ඉගෙනුවේ ලී කොටයක්කින් එයාව ඇදලා ගන්න මොකක් හරි. ඒ කරන්ට් එක වැදුනොත් කරන්ට් එක දිරියෙන් කෙනෙක් අල්ලන්න යන්න හොඳ නැහැ. අර මේ කොහෙද මන්ද මැරෙන්නේ මේ ළමයි දෙන්නම අයියයි නංගි යාළුවයි තුන් දෙනෙක්ද කොහෙද එක්කෙනෙක්වත් අල්ල ගන්න බෑ වීඩියෝ කරනවා කවුද ලංකාවේ තුන් දෙනාම මැරෙනවා ඉතින් සර් වීඩියෝ නකර බේර ගන්න තිබ්බා බෑ මොකුත් කරන්න දෙයක් නෑ රමුටන් කඩන්න ගිහිල්ලා මේ කෙක් එකක් ගහලා ඒක වැදිලා කරන්ට් වයරකට ඒක දිගේ ඇවිල්ලා ලොකු ළමයට වැදිලා ඊට පස්සේ ඒ ළමයා බේර ගන්න මේ නංගිට වැදිලා නංගි බේර ගන්න අයියට වැදිලා අයියා බේර ගන්න යාළුවාට වැදිලා තුන් දෙනාටම වැදිලා කෑ ගන්න මොනවා කරන්නේ on the spot ගහද? ඔව් වැඩිච්ච ඒවලම වෝල්ට් 11000ක් විතර යනවා නේ අර යන කම්බි පිච්චිලා මේක අලු වෙන්න ඇතිනේ. අලු වෙලා නැහැ මේ පිච්චිලා සම්පූර්ණ ඒක උඩම ඉඳලා යන ගොඩක්ම පිච්චිලා අනිත් දෙන්න ඕක සර් නිකන් සර් මේ ගෙදර එකකට වැදුනොත් මැරෙන්නේ නැහැ රිදෙනවානේ ඒ කරන්ට් එකද ඔව් සර් ඕන තරම් වැදිලා තියෙනවානේ 230 ඉතින් එන්නේ ලොකු එකක් නෑ මේ තිරිගානට වඩාත්ම හානිකරක් උණු වර්ග ඍජු අකුණු මෙතන තියෙන උත්තර වලින් බලන්නකෝ අර අකුණු වර්ග තුනක් තියෙනවානේ බලා අකුණු වා අකුණු පෘථිවි අකුණු කියලා ඒ ටිකෙන් වඩාත්ම හිත කරමු අපිට බලපාන
පෘථිවි අකුණු පෘථිවි අකුණු. ශ්‍රී ලංකාවට අකුණු අනතුරු බහුලවම ඇතිවන මාසය මාර්තු අප්‍රේල් මාසයි. මැයි ජූනි නෑ මැයි ජූනි කිව්වේ නෑ. මාර්තු අප්‍රේල් මාසවල අනිත් මාස වෙනවා. ඔය පුවත්පත් වාර්තාවෙන් බැලුවම ඒව හොයාගත්තේ. අර අන්තර්මෝසම් කාල සීමාව ඔක්තෝබර් නොවැම්බර් තියෙන උත්තර වලින් නොවැම්බර්. කැටි වලාකුළු තියෙන්නේ පොළොව මට්ටමේ ඉඳන් කිලෝමීටර් 15ක්. ඒ කියන්නේ මීටර වලින් නම් අපිට සාමාන්‍යයෙන් පේන දුර කිලෝමීටර් 15 මේ මීටර වලින් නම් 15000. ආරෝපිත වලාකුළක් ඇතුළේම හරි ආරෝපිත වලාකුළු දෙකක් අතර හරි සිදුවන අකුණු වලට අපි කියන්නේ මොකද්ද? ඊළඟ ප්‍රශ්නේ ආරෝපිත වලාකුළක් ඇතුළේ හරි වලාකුළු සූර්යාගේ මතුපිට උෂ්ණත්වය දල වශයෙන් ඒක 60 හයි මෙතන අරකද මොකද මේ අකුණක නම් 30000ක් නේ. ඒ කියන්නේ සූර්යා මතුපිට වගේ 6 ගුණයක්. එතකොට 30000 නම් මේ 600යි 30000 බෙදුවම 30000 පියවම මේ 5000 සූර්යාගේ මතුපිට උෂ්ණත්වය 5000ක්. අකුණු සන්නායකයේ යොදලා තියෙන අර මේ එකට පස්සේ අඩුවෙන් ඩොට් එකක් නැහැ එතන. එතකොට අර මේ 15000 කියලා පේන්නේ. අකුණු සන්නායකයේ යොදලා තියෙන ලෝහය ඉක්මනට ආරෝපණ පොළොවට යවන්න එපා. ප්‍රතිරෝධය අඩු ලෝහයක් ගන්නවා. අකුණු ගැන පරීක්ෂණ කරේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් මහතා. පෘථිවි අකුණක වෝල්ටේජ් එක වෝල්ට් මිලියන වලින් මිලියන 10ක්. අකුණු අනතුරකින් ආරක්ෂා වෙන්න හොඳම තැන වීදුරු වැසූ වාහනයක් ඇතුළත විවෘත බෝට්ටුවක වීදුරුනේ වීදුරු වැසූ වාහනයක්. ඒකත් මේ ෆැරඩේ කුටීරයක් කියලා තමයි වගේ එකට කියන්නේ. අකුණු අනතුරකින් ආරක්ෂා වෙන්න ගත යුතු ක්‍රියාමාර්ගයක් නොවන්නේ නොවන්නේ පාද දෙක ලං කර තබා ගැනීම, ඇඳක දෙක විසින් පාද දෙක ඈත් කර යන්න ඔබ තුන. ඈත් කරන්නේ පියවරක් මොකද? අධිකව ආරෝපණයක් රැස් වී ඒවා විදුලි ධාරාවක් බවට පත් මේ පිළිවෙල හදන්න තියෙන ඉස්සල්ලාම මොකද්ද වෙන්නේ? මුලින්ම ජල වාෂ්ප තියෙන වාතයේ ඉහළ නගිනවා. ඊට පස්සේ ඒවා සිසිල් වෙලා වලාකුළු හැදෙනවා. ඊට පස්සේ වලාකුළු වල ආරෝපණ එකතු වෙනවා. ඒවා විදුලි ධාරාවක් බවට පත් වෙලා පැනීමක් තිබෙනවා. ගසකට වැදුන අකුණකින් කොටසක් ගහ යට ඉන්න මිනිහෙකුට වැදීම ස්පර්ශ අකුණක්ද? දැන් ගහ අල්ලගෙන හිටියොත් නම් ස්පර්ශ. නිකන් ගහ යට හිටිය පියවර. පියවර වෙන්නත් පුළුවන් නැත්නම් අර ගහට වැදිලා වදින්නේ පාර්ශ්වික අකුණු. ස්පර්ශ කියන එක වැරදි. වෘක්ෂ මත හෝ උස් බිම් වල සිටීමෙන් අකුණු අනතුරු වළක්ව ගන්න පුළුවන්ද? නෑ සර් නෑ. අකුණකින් අධික තාපයක් හටගන්නේ. ඔව් ඒ රත්යෙන් පිච්චෙන එක. සෙල්සියස් අංශක 30000ක් විතර කියලා. අකුණකදී ආලෝකය සහ දවනි එකවර නිකුත් වෙනවා. ඔව් ආලෝකයයි මේ නිකුත් වෙන්නේ එකපාර. හැබැයි පේන්නේ අපිට ආලෝකයේ කණ. අකුණු හටගන්නේ බොහෝ විට කැටි වෙහි වලාකුළු තුල ස්ථිති විද්‍යුත් ආරෝපණ එක් රැස් වීමෙන්. ස්ථිත විද්‍යුත් ආරෝපණ එක්රැස් වීම. හරිනේ. ව්‍යාකරණ එකක් කරතේ. මෙතන ඍජු අකුණක් බලන්න. නැත්තම් මේ පැත්තෙන් බලන්න. ගොඩ නැගිල්ලකට වැදිච්ච අකුණකින් ඒ අසල ඉන්න කෙනෙකුට හානි වෙනවා. ගොඩ නැගිල්ලට වැදිලා ආයි තව පාරකට වදිනවා. ඒකට අපි කියන්නේ ළඟ හිටියම වදින්නේ.
පාර්ශ්වික ගහකට වැදුන අකුණකින් කොටසක් ගහක් යට ඉන්න මිනිහෙකුට වදිනවා. පියවර අකුණු. පියවර අපි ඇවිදගෙන ගියොත් පියවර අකුණ වදින්නත් පුළුවන් ඒකක් නැහැ. ඒකත් පාර්ශ්වික අකුණු වලට ගන්නත් පුළුවන් ඉතින්. ළඟ හිටියම වදිනවා. හුදේකලා බිමක ඉන්න කෙනෙකුට කෙලින්ම අකුණක් වදිනවනේ. ඍජු අකුණු. ඍජු. රහයන් සාජ දුරකථන භාවිතා කර කර ඉදියක් වදින. ස්පර්ශ අකුණු. ගොඩ නැගිල්ලයි ගහයි තමයි කේස් එක. ගොඩ නැගිල්ලකට වැදිච්ච අකුණක් ආයි වදිනවා නම් කොහොමද පාර්ශ්වික අකුණු. ගහකට වැදිච්ච එකකින් පියවර අකුණක් කරලා වදින්න පුළුවන්. මේකේ අකුණු ක්‍රියාකාරීත්වය ඉතාම අධික කාලය. පිටේ මාර්තු අප්‍රේල් මාසවලයි ඔක්තෝබර් නොවැම්බර් මාසවලයි තියෙන උත්තර වලින් අපිට ගන්න වෙන්නේ මාර්තු අප්‍රේල්. කැටි වැහි වලාකුළක් තියෙන උස ඒක නම් දන්නේ නැහැ. අය කලින් එකත් පිළිගන්න තිබ්බා. කිලෝමීටර වලින් නම් 15ක් මීටර වලින් මොකද සර් කිලෝමීටර් 15ක් නම් කිලෝමීටර වලින් 15ක් නේතර මීටර වලින් කියද? මීටර් 15000යි. ඒ උත්තරයක් නෑ. ආරෝපිත වලාකුළක් ඇතුළේ ප්‍රදේශ දෙකක් අතර හෝ වෙනස් ආරෝපිත වලාකුළු දෙකක් අතර ඇතිවන අකුණු වලාකුළක් ඇතුළේ වෙනවා. වලාකුළු දෙකක් අතර වෙනවා නම් වලාකුළෙන් වාතයට එනවා නම් වාකුළු වලාකුළෙන් පෘථිවියට එනවා නම් පෘථිවිය. රූපය පෙන්නලා තියෙන්නේ මේ අල්ලගෙන ඉන්නවනේ. අල්ලන් ඉන්නවා නම් ස්පර්ශය. වාතයේදී ආලෝකය සහ ශබ්දය ආලෝකය නම් 3 වැඩි කිරීම 10 8ක් ශබ්දය වෙලා 330යි. බලයෙන් උත්තරේ. වඩාත්ම හානිදායක අකුණ වෙන්නේ පෘථිවියට වදින අකුණ නිසා පෘථිවිය. ක්‍රීඩා පිටියක් වැනි එලිමහන් ස්ථානයක සිටීම ආරක්ෂිතයි. ඒක වැරදි. වෘක්ෂ මත හෝ උස් බිම් වල නොසිටිය යුතුයි. මේක හරි. වියලි පාවහන් පැළඳීම හෝ පරිපාරක නෙමෙයි පරිවාරක ද්‍රව්‍ය මත සිටීම ආරක්ෂිතයි. ඔව්. B හා C තමයි ගන්න. පෘථිවි අකුණක වෝල්ටේජ් එක වෝල්ට් මිලියන 10ක් කියලා. ඔව්. අකුණකින් ආරක්ෂා වෙන්න හොඳම ස්ථානයේ විවෘත බෝට්ටුවක් නෙමෙයිනේ. අකුණු අනතුරට ලක් වූ කෙනෙකු ස්පර්ශ කිරීමෙන් ඔබටත් අනතුරක් කරන්නේ. ඇල්ලුවා කියලා මුකුත් වෙන්නේ නැහැ. අකුණකදී ආලෝකය සාදවණි එකවර නිකුත් වෙනවා. අපිට ආලෝකයේ මුලින් පෙනුනට දෙකම නිකුත් වෙන්නේ එකවර. අකුණු සන්නායක නිර්මාණය කරන්න මයිකල් ෆැරඩේ නෙමෙයි බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්. තනිතලා බිමක හුදේකලා මිනිස්සෙකුට ගොඩනැගිල්ලකට ගහකට කෙලින්ම අකුණක් වදිනවනම් ඍජු අකුණු. මේ රචනා ප්‍රශ්න ටික කරන්න මේ වච්ච පොතේ මොනවද මේ බෙස්ට්. පාඩම් දෙකක් තියෙනවා. ඊට පස්සේ 10 වසරේ පටන් ගත්තා. අර මේ මොකද්ද නෑ කවන්නේ. මොනවාද 10 වසරේ වක් කරන්න යන්නේ කිව්වේ? ඔව් මොකද්ද? අර සර් මෞලික ස්කන්ධය ගන්නකොට අර මේ 6.02 වැඩි කිරීම කියලා ගන්නවානේ. ආ. මේකේ අවසන් උත්තරේ දාන්න ඕනේද? අන්තිම උත්තරේ අර MCQ වල නම් ගොඩක් වෙලාවට තියෙන්නේ වැඩි කිරීමක් විදියට තියෙන්නේ. ඒ කියන්නේ දෙක වැඩි ඒ කිරීම. කියන්නේ අර දැන් අර මේ ස්කන්ධය ඒ කියන්නේ මෞලික ස්කන්ධය වැඩි කිරීම මේ ඇවගැඩ්‍රෝනේ. ආ. ඒකේ අවසන් උත්තරේට යන්න ඕනේ අර මේ 6.02 වැඩි කිරීම එකේ. MCQ වල නම් උත්තර මෙහෙමත් තියෙනවා. මේ දෙක වැඩි කිරීම මෙහෙම ඊට පස්සේ තුන වැඩි කිරීම මෙහෙම. ඒතර හරි උත්තරේ තෝරන්න තියෙන්නේ. කෙටි ප්‍රශ්නේ මේ රචනා ප්‍රශ්න වල නම් අපි අන්තිම උත්තරේ වෙනකන් විද්‍යාත්මක අංකණයට මේ යන්න ඕනේ. දැන් මේක නම් 6 වරක් දෙක 12.06 වැඩි කිරීම 10.25. මේක විද්‍යාත්මක අංකණයට ගියාම 1.2.6 10.24 වෙනවා. ඒ කියන්නේ දැන් අර දැන් දෙක වැඩි කිරීම 6.02 ඒ දෙක වැඩි කරලා ඒක වැඩි කිරීම 10 ඍණ 23 තිබ්බොත් හරිනේ. ඒ කියන්නේ මේක උත්තරේ දෙවෙනි උත්තරේ
ඔව් අවසන් උත්තරේට අන්තිම උත්තරේට මෙහෙම තියන්නෙත් නෑ විද්‍යාත්මක අංකණෙන් තමයි සාමාන්‍යයෙන් තියන්නේ රචනා ප්‍රශ්න වල. සමහරලාට මේ අන්තිම උත්තරේට එක ලකුණක් දෙන්න කියලා කියනවා. අන්තිම උත්තරේ නැත්නම් එකක් අඩු කරන්න එහෙම කියනවා මාකස් කියනවා. පුළුවන් තරම් අන්තිමට සුළු කරන ගොඩක් වෙලාවට මේ ඒ වගේ අර සුළු වෙන්නේ නැතිව එන්නේ MCQ වලට. ඒකට ඒවයි උත්තර තියෙන විදිය බලලා තමයි සමහරට උත්තර තියෙන්නේ මේ විදියට විද්‍යාත්මක අංකණය. ඒතර අපි දැනගන්න එපා මේක හද. අනිත් එක සර් අර මේ මුහුදට එීම වතුර මේ අකුණක් ගැවුවොත් මේ ටිකක් දුර යනකල් ඒකත් බලපානවනේ අර අයනික බන්ධනනේ තියෙන්නේ. ඔව් මේ කියන්නේ අර ගංගාවල එහෙමත් නාන්න එපා කියන්නේ වැස්ස වෙලාවට. උඩ කඳු කරේට වහිනවා නම් මේ පල්ලහැට ඒවා ජලයේ දිගේ එන්න පුළුවන්. ජලය තුලින් ඉක්මනට ආරෝපණ ගමන් කරනවා. ඒත් මේ ආශ්‍රිත ජලය කියන්නේ අයන තියෙන ඒවාද නැත්නම් මේ සාසංයුත ඒවාද? ආයන මොකුත් නැහැ. දිය වෙලා නැති. අපි බොන වතුර සාමාන්‍යයෙන් ආයන දිය වෙලානේ තියෙන එක. ඔව්. ආශ්‍රිත කියන ඒවා මොකුත්ම දිය වෙලා නැහැ. කරන්ට් එක යන්නේම නැහැ. ඒකවල ආශ්‍රිත ජලයේ කරන්ට් යන්නේම නැහැනේ සාසංයුතයිනේ. නෑ යන්නේ. හරි. අකුණු ගැසීම ගැන හරියටම අනාවැකි පළ කරන්න නොහැකි. හරියටම කියන්න බෑ. හරියටම කියන්න බෑ. වලාකුළු වල ජල වාෂ්ප පමණක් දක්නට ලැබේ. වැරදින අයිස් ස්පටිකක් තියෙනවා කියලා කියනවා. ඒ අයිස් තියෙනස දූවිලි අංශු නැහැනේ. දූවිලි අංශු නන්නේ අයිස් ස්පටිකයි ජල වාෂ්පයි දෙකම තියෙනවා. අකුණු අවදානමක් ඇති අවස්ථාවක උසගසක් යට සිටීම නුසුදුසුයි. හරිනේ පාර්ශ්වික අකුණු වදින්න පුළුවන් ස්පර්ශ අකුණු වදින්න පුළුවන් පියවර අකුණු. නිවසක් තුල සිටින අයෙකුටවත් අකුණකින් හානියක් වෙන්න පුළුවන්. ගෙදර ඇතුළුනොත් අපි විදුලි උපකරණ භාවිතා කරනවා නම් ලෝහ උපකරණ ස්පර්ශ කරන් ඉන්නවා නම් අනතුරු වෙන්න පුළුවන්. විදුලි අකුණු කෙටීමකදී ආලෝකයේ ශබ්ද එකවර නිකුත් වේ. ඒකත් අරනේ දෙකම එකපාර එකම එකපාර වුණාට ශබ්ද ඇහෙන්නේ ටිකකින්නේ. ඔව් ශබ්ද වේගය ගොඩක් අඩුයිනේ ආලෝකයට සාපේක්ෂව. ඊට පස්සේ ආකරන්දී මෙතනින් මේ අර ටිකම තමයිනේ. පේපරේදී වෙච්ච ටිකම. ඍජු අකුණක් නම් කෙලින්ම වදිනවා. ස්පර්ශ අකුණක් නම් වැදිච්ච අකුණක් ආයෙ වැද්දොත් ස්පර්ශ. මේ පාර්ශ්වික අකුණ. ස්පර්ශ අකුණ වෙන්නේ අල්ලන් හිටියම. පැහැෙන සාය දුරකථන භාවිතා කරන ස්පර්ශ. පාර්ශ්වික අකුණ ගහකට වැදිච්ච අකුණකින් කොටසක් ගහක් යට ඉන්න කෙනෙකුට වදිනවා. මේ දෙක පේපරේ අපිට මාරු වුණාද කොහෙද? ඔව් මාරු වුණා. පියවර අකුණක් නම් ගොඩනැගිල්ලකට වැදුන අකුණකින් ඒ අසල ඉන්න කෙනෙකුට හානියි. එතන පේපර් එකෙත් මාරු වෙනවා. ඍජු අකුණක් නම් කෙලින්ම වදිනවා. ස්පර්ශ අකුණක් නම් දුරකථන භාවිතා කරද්දී වදිනවා. පාර්ශ්වික අකුණක් නම් ගහකට වැදිච්ච එකකින් කොටසක් වදින්න පුළුවන්. පියවර අකුණු වලින් හානි වෙන්න පුළුවන්. වැදිච්ච අකුණකින් පොළොව දිගේ ඇවිල්ලා ආයි වදින්න පුළුවන්. එතකොට හානි වෙන්න පුළුවන්. ඊළඟට හිස්තැන් පුරවන්න තියෙන්නේ වලාකුළකින් පොළොවට එන්නේ. පෘථිවි අකුණු කියන ඒවා තමයි පොළොවට. වලාකුළුම අතර ඇති වෙන්නේ මේ වලා අකුණු. වලාකුළු සහ වාතය අතර ඇති වෙන්නේ වා අකුණු. අකුණක උෂ්ණත්වය සූර්යයා මතුපිට උෂ්ණත්වයට වඩා ගොඩක් වැඩි. 5 ගුණය 6 ගුණයක් විතර. අකුණකින් ඊටාම අධික තාප ප්‍රමාණයක් රටගන්නවා. වාතය ශනිකව රත් වෙලා ප්‍රසාරණය වෙන අකුණු ගහද්දි මේක එතකොට පල්ලයට ඕරන්න තියෙනවා. A B C D දාන්න තියෙනවා. එතන බලන්න A වලට මොකක්ද දෙන්නේ? ජල වාෂ්ප සහිත වාතය ඉහළ නගිනවා. ඉහළ නැගලා ඉවරලා ඊට පස්සේ මොකද වෙන්නේ? සෝ යාර මේ සුලි සුලඟ මේකනේ. සුලි සුලන් නෙමෙයි අකුණක් ඇති වෙනකොට වෙන විදිහට. අකුණ ඇති වෙන එක. ජල වාෂ්ප උඩට ගිහිල්ලා ඊට පස්සේ මෙතනින් තෝරන්න ඕනේ. බස් ඕකේ ඒ ජල වාෂ්ප සහිත වාතය ඉහළ නගී වාතය ඉහළ නගින් ජල වාෂ්ප සහිත වාතය සිසිල්වි බලාකුළු සෑදී බලාකුළු. ඊට පස්සේ ඒකෙන් පිනිහිර වෙලා වර්ෂාවක් ඇවිල්ලා අකුණු ඇති වෙනවා. අකුණු ඇති වෙනකොට ගිගුරුම් ඇති වෙනවා. විද්‍යුත් විසර්ජනත් ඇති වෙනවා. ඒක පල්ලේ ඉඳන් උඩට බලන්න.
අකුණු විදුලි ධාරාව වටා ඇති වාතය ඉක්මනට රත් වෙනවා. රත් වුණාට පස්සේ මොකද වෙන්නේ? රත් වුණාට පස්සේ වැනි බලාකුළු තුලන්න දෙවිනි ගස. නෑ මේ පැත්තේ බලන්න අපි සද්ද ඇහෙන විදිහනේ. ඒකේ එහෙනම් අර තුනනේ බලාකුළු තුල විද්‍යුත් ආරෝපණය කරලා. නෑ ආරෝපණ එකක් මෙතනට වැඩන්නේ. රත් වෙනාට පස්සේ මොකද වෙන්නේ? දැන් රතිඤ්ඤ කරලක් අස්සේ රත් වුණාට පස්සේ වාතය ශනිකව රත් වෙලා ප්‍රසාරණය වෙනවා. රතිඤ්ඤ කරල ඇතුළත් වෙන්නේ එහෙමනේ. ඒක තමයි සද්ද එහෙ. අනිත් පැත්තේ තියෙනවා අධිකව ආරෝපණ රැස් වෙලා විදුලි ධාරාවක් බවට හැරෙනවා. හැරෙන්න ඉස්සෙල්ලා වලාකුළු වල ආරෝපණ රැස් වෙනවා. මතන්ට ඩී දාන්න. ඊට පස්සේ විදුලි ධාරාවක් බවට හැරුණාට පස්සේ තමයි ආරෝපණ පැනීම සිදු වෙන්නේ. මතන්ට දෙන්න ඕනේ CBDA. හරි ඒක එච්චරයි. Thank you sir. Thank you, sir.